දේශපාලන අධිමාත්‍රාව අග්නි දේශපාලන සංවාදයත් සමගින් අද අපි පුණ ගැහෙන්නට සූදානම්. ඔබ දන්නවා දැන් ඔබට හොඳින්ම රූපේ පේනවා කවුරුන්ද කියන වගේ අද දවසේ මෙතෙන්ට පැමිණලා තිබෙන්නේ කියලා. සමගි ජනබලවේගයයි නියෝජනය කරන්නේ මනුෂ්‍ය නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉතාමත් ගෞරවයෙන් අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝන්. මහත්මයා දැන් මේ දවස්වල සමගි ජනබලවේගයේ අලුත් සමගියකට එළඹෙන බව තමයි අපිට පේන්නේ. කතා බහක් යනවා කරලි අපි එතනින් පටන් ගමු. මේ මොකක්ද මේ කොළ එළිය යලිත් එක්සත් ජාතික පක්ෂයේ සමග එකතු වෙයිද? මේක පැහැදිලි කරගන්න ඕනේ කාරණාව තමයි සමගි ජනබලවේගය කියන්නේ පක්ෂ විවිධ මත විවිධ ජාතීන් විවිධ කණ්ඩායම් ඒකරාශී වෙච්ච පක්ෂයක්. එතකොට සමගි ජනබලවේගයේ අක්මුල් එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා. හැබැයි එතනින් වියුක්ත වෙලා එතන තිබිච්ච යම් නොගැලපීම් නිසා එළියට බහැලා අලුත් ගමනක් පටන් ගත්තු පිරිසිදු දේශපාලන කණ්ඩායමක්. විශේෂයෙන්ම ඩීල් නැති දේශපාලන කණ්ඩායම. ඒ වගේම ජාතිවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේශපාලන කණ්ඩායමක්. ඒ වගේම සියලු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායමක්. එතකොට මේ කණ්ඩායම අලුතෙන් දේශපාලන පිටියට ඇවිල්ලා තවම පක්ෂේ ලියාපදිංචි කරලාත් අවුරුද්දක් වෙන්නේ මේ ළඟදී. එතකොට එහෙම කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතිවිශාල බහුතරයක් ඒ ආරම්භයක් හැටියට ලංකාවේ ප්‍රථම වතාවට ඉතාමත්ම කෙටි කාලයක් තුල ලබාගත්තු පක්ෂයේ විදියට අපි සාර්ථක ගමනක් ආරම්භ කළා. එතකොට මේ ආරම්භ කරපු ගමනේ ඉස්සරහට යනකොට රට ඇතුලේ සැබෑ විපක්ෂයේ කාර්යභාරය අපි ඉෂ්ට කරමින් සිටිනවා. අපි ආඩම්බර වෙනවා අපිට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් ලොකු කාර්යභාරයක් අපිට සිද්ධ කරන්න පුළුවන් වුණා. බොහෝ දෙනා හිතුවේ ආණ්ඩුව විශාලයි ගංග ගලන්න වගේ පාර්ලිමේන්තුව ඉතිරී යන 3/2කටත් වඩා ආසන්න බහුතරයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආවහම මේ ආණ්ඩුවත් එක්ක මේ අපි කුඩා විපක්ෂයක් හැපෙන්නවත් බෑ ගලිවර්ලා එක්ක ලිලිපුට්ලා වගේ තමයි කියලා කට්ටිය නිකන් උපකල්පනය කරේ. හැබැයි අවසානයේදී මේ ඩීල් නැති විපක්ෂයේ කාර්යභාරය විපක්ෂ නායකතුමා ඇතුළු අපේ කණ්ඩායම නිවැරදිව බය නැතුව මේ රාජපක්ෂ පාලනයට විරුද්ධව අපි අතට ගැනීමත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා රටේ විශාල ජනමතයක් හදන්න මේ ආණ්ඩුවේ තියෙන විරෝධතා ආණ්ඩුවෙන් කරන ජනතාවට විරුද්ධව සිද්ධ කරන ජනතාවට හිතයිෂී නැතුව සිද්ධ කරන සියලු වැඩපිළිවෙල ගැන අපිට රටේ ජනතාව දැනුවත් කරලා යම් ජනමතවාදයක් ගෙන්නන්න පුළුවන් වුණා. ඒතකොට මේ ජනමතවාදය අපි ගෙන්නකොට රට ඇතුලේ මේ ආණ්ඩුව ඉවරයි මේ ආණ්ඩුව කඩාගෙන වැටෙනවා සර් ෆේල් ජනතාව අතරින් මතුවෙන්න පටන් ගත්තා. ඒතකොට මේ මතුවෙනකොට අපි එක පක්ෂයක් විදියට විතරක් මේ ආණ්ඩුව පළවා හැරීමේ මෙහෙයුම සිද්ධ කරන්න යන නරකයි. අපි සිද්ධ කරන්න ඕන සාමූහික වැඩක්. මේකට සියලු දෙනා එකතු කරගන්න ඕනේ. මෙන්න මේ සියලු දෙනා එකතු කරගනිද්දී අපි තීන්දුව කළා සමගි ජනබලවේගය සමගි සන්ධානයේ විදියට අපි පුළුල් කරන්න. එතකොට මේ සමගි සන්ධානයට සියලු පක්ෂවලට අපිත් එක්ක අද එකතු වෙලා නැති අපේ සම්බන්ධතා නැති ඕනෑම පක්ෂයකට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉදිරියේදී එන පළාත් සභා මැතිවරණයට, එහෙම නැත්නම් ඊළඟට එන පළාත් පාලන මැතිවරණයට, එහෙම නැත්නම් ඊළඟ ජනාධිපතිවරණයට පුළුල් පොදු සන්ධානයකින් අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. අන්න ඒ ගමනට අපි සියලු පක්ෂවලට, සියලු කණ්ඩායම් වලට ආරාධනා කරලා තිනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒකේ එක ප්‍රතිඵලයක් හැටියට අපිත් එක්ක වඩාත් සමීප කණ්ඩායමක් හැටියට එක්සත් ජාතික පක්ෂයත් අපේ සන්ධානයත් එක්ක එකතු වෙනවද නැද්ද කියලා කතා බහක් තියෙනවා. හැබැයි ඒක මහා විශාල වශයෙන් තවම මේ දැඩි වශයෙන් ගියපු කතාවක් නෙමෙයි. පොඩි සාකච්ඡා හැබැයි සහ හැමෝගෙම මතයක් තියෙනවා. ඒ ඈත් අපේ සන්ධානයේ කොටස්කරුවෙක් වෙනව නම් හොඳයි කියලා. එහෙම නැතුව සමගි ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂයට යන්නේවත් එක්සත් ජාතික පක්ෂය අරගෙන අපි සමගි ජනබලවේගය ඇතුළට දාගන්නේවත් නැහැ. මොකද ඒ දෙකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වුණේ යම් පිරිසක් සමගි ජනබලවේගයේත් එක්ක අකමැති නිසා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැස්සේ එක්සත් ජාතික පක්ෂයේ යම් වැඩපිළිවෙළවල් අපිට ගැළපෙන්නේ නැති නිසා ඇතැම් නායක කාරකාදීන්ගේ පුද්ගලයන්ගේ එහෙම නැතුව පක්ෂය නෙවෙයි පුද්ගලයන්ගේ ප්‍රශ්න නිසා. එතකොට ඒ පුද්ගලයන් තවමත් ඉන්නව නම් මේ දෙක එකතු වෙන එක මර්ජ් වෙන එක ඒකාබද්ධ වීමක් කිසි ලෙසකින් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි
පුළුල් සංධානයක් හදනකොට රටේ ජනතාවගේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් පොදු සංධානයක් හදද්දී ඒ සංධානයේ තවත් එක කොටස්කරුවෙක් විදියට එක්සත් ජාතික පක්ෂයටත් එකතු වෙන්න පුළුවන්. ඒක තමයි ඔබ අහපු ප්‍රශ්නේ දීර්ඝ සහ අවසානාත්මක උත්තරය. එතෙන්ද කියවුණා නේද නායකතුමත් යම් එකඟතාවයකට යම් පොදු අවශ්‍ය තැන්වලදී එක වේදිකාවකට ඉන්නවයි කියන කාරණයක්. එහෙම එකඟතාවයක් ඇති වුණාද? එහෙම එකඟතාවයක් ඇති වෙලා නැහැ. තවම මේ ගැන සාකච්ඡා වෙලා නැහැ. ඒ කියන්නේ දැන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතා කළා. ඒත් එක්කම තවත් අපේ විෂය ඇමතිවරු මේ ගණනාවක් මේ පිළිබඳව දැන් ඒක නිල නොවන වශයෙන් සාකච්ඡා පවත්වාගෙන යනවා. ඒ සාකච්ඡාවලදී ඔහුගේ අදහස තිබුණේ මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල විරුද්ධයි. ඒ විරුද්ධ වෙද්දී පොදු තැන්වලදී අපි එකට හිට ගන්න සූදානම් කියලා. දැන් එක්සත් ජාතික පක්ෂය ගත්තාම අද එක්සත් ජාතික පක්ෂයට ඉතුරුලා තියෙන්නේ ජාතික ලයිස්තු එක මන්ත්‍රී ධූරයක් විතරයිනේ. එතකොට ඒකනේ එක්සත් ජාතික පක්ෂයේ ජනමතය. ජනමතයනේ පිළිබිඹු වෙන්නේ. එතකොට ඒ ජනමතයට මේ අපිට ඒකේ වෙනස්කම් කරන්න බෑ. නමුත් ඒ එකතු වීමත් අපි දේශපාලනික වශයෙන් කවුරු හරි අපිත් එක්ක කණ්ඩායමක් විදියට එකතු වෙනවා නම් අපි වටිනවා කියලා හිතනවා. ඉතින් එතනදී ඒක ලොකු බලපෑමක් සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි. නමුත් අපි කැමති අර කණ්ඩායම් විදියට සියලු දෙනාම ඒක රාශී කරගන්න. මන්ත්‍රීතුමනි අපි දැක්කා දැන් බොහෝ වෙලාවට දැන් අපේ රටේ තිබෙන මේ මහපක්ෂ යම් ආකාරයක දියාරු ස්වභාවයක් වර්තමානයේ තුල දක්වනවා. දැන් ඔබතුමා නියෝජනය කරපු ඒ මහපක්ෂයත් අද ඔය කියන්නා වූ ඔය අඩු ජනමතයක් එන්න හේතුවත් ඔබලා වැනි පිරිස් එතනින් නික්ම යාම කියලා කවුරු හරි චෝදනා කරොත් ඔබලත් ඒකට වග කියන්න ඕනේ කියලා. ඔව් මං කියන්නේ දේශපාලනයේ මහා සම්ප්‍රදාය තියාගෙන මේ මහා පක්ෂ කියලා තියාගෙන ඒ පක්ෂවල හනමිටි අදහස් නම් තියෙන්නේ. ඒ අයගේ සැලැස්ම තියෙන්නේ තමන්ගේ යැපීම් දේශපාලනය නම් තියෙන්නේ. ඩීල් දේශපාලනය නම් තියෙන්නේ. එතකොට ඉතින් ඒ දේශපාලන පක්ෂ වියකී යනවා. නායකයෝ නිසා නැත්තම් පක්ෂ බොහොම අභිමානවත් පක්ෂ. එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අද අවසානයේදී උරුම වෙච්ච ඉරණම තමයි දවසින් දවස කුඩා වීම. හැබැයි එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාරණා වෙනස්. එක්සත් ජාතික පක්ෂයේ මේ විනාශයට ලක් වෙන්න හේතුව වෙලා තියෙන්නේ නායකත්වයේ සහ නායකත්වයේ වටා ඉන්න පිරිසකගේ ප්‍රශ්නයක්. එහෙම නැතුව ප්‍රතිපත්තිමේ ප්‍රශ්නයක්වත් එහෙම කාරණාවක් නෙවෙයි. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නේ උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවෙච්ච පෞල්වාදී දේශපාලනයත් එක්ක මේ පෞලට ගැලපෙන අලුත් පක්ෂයක් හදාගෙන එළියට බැහිමත් එක්ක එහෙම නැතුව මේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්වත් එහෙම එකක් නෙවෙයි. පෞලට ගැලපෙන අවශ්‍යතාවයේ හැටියට දේශපාලන පක්ෂයක් හදාගෙන එළියට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ මුඛයට ඇද දැම්මා. හැබැයි අපි විශ්වාස කරනවා මේ ඒ පරණ එකට එහා ගියපු අලුත් වැඩපිළිවෙල ඒ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ පෞල්වාදී එකම වෙන පෞල් වලට යන්නේ නැතුව බණ්ඩාරනායක පෞල් වල කතාව පැත්තකට තියලා ඒකට නැවතීමේ තිත තියලා රාජපක්ෂ පෞල් වලට යන්න අලුත් පාරක් හදාගත්තු එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පොහොට්ටුව කියලා හදාගත්තේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් අපි එළියට බැස්සේ ඒ පෞල් දේශපාලනයට තිත තියන්න. ඒකෙත් පරණ දේශපාලනයක් තිබුණා, පෞල් දේශපාලනයක් තිබුණා. හැබැයි එතනින් එහා ගිහිල්ලා දක්ෂතාවයට කැපවීමට මහන්සි වෙන පුද්ගලයන්ට ඉඩ හම්බ වෙන, දක්ෂතාවයට තැන හම්බ වෙන පක්ෂයක්, අලුත් පක්ෂයක්. ඒ වගේම බිම් මට්ටමේ, ගම් මට්ටමේ ඕන පුද්ගලයෙකුට සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා ප්‍රශ්නයක් නැතුව ඕන ජන වර්ගයකට මේ පක්ෂයේ නායකත්වයේ දක්වා යන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන්න තමයි සමගි ජන බලවේගය හදලා තියෙන්නේ. ඒකට මේකේ විශේෂයෙන්ම දේ තමයි අපි හදපු ව්‍යවස්ථාවෙන් පවා අවුරුද්දකට සැරයක් නායකයව අපි තෝරන්න ඕනේ. ඒ නායකයව තෝරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවකින්. එතකොට මේක සදාකාලික නායකයෝවත් සදාකාලික තාත්තගෙන් පුතාට, පුතාගෙන් බාප්පට, බාප්පගෙන් මාමට එහෙම යන දේශපාලනයකුත් මේකේ නෑ. මේකේ ඕනෑම අපේ ගමේ සිරිපාල අයියාගේ පුතාට හෙට දවසේ මේ සමගි ජන බලවේගයේ නායකයා වෙලා රටේ නායකයා වෙන්න පුළුවන් පරිසරය තියෙන තැනක් තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ විනිවිද භාවයකින් හා සාධාරණ විදිහටද මේවර ආසන සංවිධායකවුන්, දිස්ත්‍රික් සංවිධායකවුන් ඔබපත් කරේ? පැහැදිලිවම. එතකොට ආසන සංවිධායකවරුන් පත් කිරීම පවා ආසන සංවිධායකවරුන් සඳහා ඉල්ලීම් ගලාගෙන එනකොට ඒවා ඒ සඳහා වූ විශේෂ කමිටුවකට දාලා ඒ වගේම කළමනාකාරණිත්ව කමිටුවේ අනුමැතිය අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා අනුමැතිය අරගෙන පත් කරලා තියෙන්නේ. මේවා නායකයාගේ තනහිතු මතයට පත් කරපුවා නෙවෙයි. වගකීමෙන් කියන්නේ මේවා නායකයාගේ තනහිතු මතයට කරපුවා නෙවෙයි. පක්ෂයක් විදියට සාමූහික තීරණ අරගෙන
කරපු පත්වීම තමයි මේ ආසන සංවිධායකවරු පත් කිරීම පවා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ යම් සුදුසුකම බලලා කරපු එකද? පැහැදිලිවම සුදුසුකම් බැලීමක් සිදු කරලා තියෙනවා. ඉස්සරහට දැන් පළාත් සභා මැතිවරණ එනවා. ඒ සඳහා දැන් අපි අයදුම්පත් කැඳවලා තියෙනවා. එතනදිත් සුදුසුකම තමයි වඩා ප්‍රමුඛතාවය ලා සැලකෙන්නේ. ඒක තමයි සජිත් ප්‍රේමදාස එතුමාගේ නායකයා විදියට අපිට පාර පෙන්වන්න ඇතේ විදියට ඒ වගේම අපේ කණ්ඩායමෙත් සැලැස්ම සහ අපේ දර්ශනය තියෙන්නේ දක්ෂතාවයට ඉඩ දෙන එක තමයි වැදගත්ම කාරණාව කියන එක. ඔව් මන්ත්‍රීතුමනි දැන් ඊළඟට දැන් ඔබට හා ඔබේ පක්ෂයට මේ කියන සන්ධානයට තියෙන ප්‍රධානම අරමුණ තමයි ආණ්ඩුවක්කට යන එක. නැත්නම් ආණ්ඩු බලය ලබා ගන්නට ඕනේ කියන කාරණේ. හැබැයි දැන් විපක්ෂයක් විදිහට තාමත් ඔබලා හිතන්නේ සාම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාවමද අපි කරන්න ඕනේ. විපක්ෂයේ ඉඳලත් යම් තාක් දුරට මේ රටේ සංවර්ධනයට එහෙම නැත්නම් රටේ අභිවෘද්ධියට මොන හරි දේවල් කරන්න බැරිද? දැන් අපි දැකලා තියෙන්නේ ඉස්සර කාලේ ඉඳලා හැමදාම මොන හරි දෙයක් ඉදිරිපත් කරොත් ඒකට විරුද්ධ වෙනවා විපක්ෂය. ඒ සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය තමයි මේ ඉදිරිපත් කරන ඕන දෙයකට විරුද්ධ වීම. දැන් අපි ඊට වඩා වෙනස්. පළවෙනිම කාරණාව දේශපාලනයේ මූලධර්ම වල තියෙන කාරණාව තමයි දේශපාලන මූලධර්ම වල විපක්ෂයේ බලාපොරොත්තු වෙන බලය ලබා ගන්න. ඒක තමයි පෙරලෙනවා එහා පැත්තට. හැමෝම දේශපාලනය කියන්නේ බලය වෙනුවෙන් කරන අරගලයක්. එතකොට විපක්ෂයේ ඉන්න හැම වෙලාවෙම බලය ලබා ගන්න උත්සාහ කරනවා. ඒක නෑ කියලා කියන්නේ නෑ. ඊටාත්ම ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවෙන්ම බලය ලබා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. හැබැයි එහෙම කියලා මේ රටේ අපිට එහෙම තියෙනවා නම් අපි වෙනස් වෙන්න ඕන විදිය. මේ රටට කොරෝනා එනවා කියලා චීනයේ වූහාන් වලින් අපිට ආරංචි වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා මුඛවාඩම් දාන්න කියන්නේ රට අමාරුවේ දාන්නද හොඳ කරන්නද? මුඛවාඩම දාගන්න මේක අපි කළ යුතුයි කියලා කියන්නේ රටේ ජනතාව බේරගන්න රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා. මේකට අවශ්‍ය කරන එන්නත ගෙනා යුතුයි මේ පැණි දීලා මේක හරියන්නේ නැහැ කියලා කිව්වේ රටේ ජනතාව මෝඩයට අන්දන එක වළක්වලා රටේ ජනතාව හරි පාරට ගෙනියන්නද? එහෙම නැත්නම් මේ එන්නත ගේන්න කියලා රජය අපහසුතාවයට පත් කරන්නද? නෑනේ. එන්නත ගේන්න කිව්වේ මිනිස්සුන්ගේ හොඳ වෙනුවෙන්නේ. ඒ රජය අපහසුතාවයට පත් කිරීමක් නෙවෙයි. රජය හිතනවා නම් ඒකේ විදියයි කියලා එතනයි වැරද්ද. අපි අද පහවසර ශිෂ්‍යත්වයේ දරුවන්ගේ ගමේ දරුවන්ට කොළඹට එන්න තියෙන එහෙම නැත්නම් නගරේ පාසලකට යන්න තියෙන අවස්ථාව පිළිබඳ ලකුණු පිළිබඳ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ රජය අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. දරුවන් වෙනුවෙන් යම් සහයෝගයක් ලබා දෙන්න. හැබැයි අපිට තිබුණා ඕන්න කොරෝනා ගැන කතා නොකර හිටියන, කොරෝනා මරණ පිළිබඳ හංගනවා කියලා කියන්නේ නැතුව හිටියන, කොරෝනා ඕන දෙයක් වෙන්නර්ලා හිටියන, ඒ වගේම මිනිස්සුන්ට සහන දෙන්න කියලා අපි කියලා මාසෙට 20000ක් දෙන්න කිව්වම අඩුතරමේ 5000ක්වත් දෙන්න තැනට ආණ්ඩුව අපි පෙළගස්වන්න නැතුව හිටියන ජනතාවට ආණ්ඩුව ඉතාමත්ම ඉක්මනින් එපා වෙලා මිනිස්සුත් නන්නත්තර වෙලා අපිට ඉක්මනට බලය ගන්න තිබුණා. හැබැයි ඒක නෙවෙයි අපේ කාර්යභාරය. අපි નિયમિત කාලවකවානුවේදී සහ කරන්න ගන්න පුළුවන් උපරිම වෙලාවෙන් අපි බලය ලබා ගන්නවා වගේම ජනතාව අපහසුතාවයට පත් කරලා පීඩනයට ලක් කරලා අපි කොයිම වෙලාවකවත් බලයට යන සූදානමක් නැහැ. ඒ නිසායි අපි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලාවෙ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න කියලා කීයක් හරි දෙන්න කියලා අපි රජයට බලපෑම් කරේ. අදටත් නිලැඳුම් ටික දෙන්න, පාසල් පෙළපොත් ටික දෙන්න කියලා අපි බලපෑම් කරන්නේ ආණ්ඩුවට සල්ලි නැහැ. ඒ ටික දෙන්නේ නැති නිසා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. අපේ දරුවන්ට මේ ටික දෙන්න ඕන නිසා. හැබැයි මේව නොදී හිටියොත් ජනතාවට ආණ්ඩුව එපා වෙලා ඉක්මනින් අපිට බලය හම්බෙවි. හැබැයි එහෙනම් අපි අයි අනිත් පැත්තට මේව බලපෑම් කරන්නේ ජනතාවට මේ සහන ලබා දිය යුතු නිසා. අපි කුහක වුණා නම් අපි බල කාලවරින් කියලා අපේ සමහරලාට කියන ඕන දෙයක් කරගනින් කියලා කොරෝනා හැදෙනවා නම් හැදියන් මැරෙනවා නම් මැරියන් එන්නත් ගේන එක ගැන කතා කරන්න නරකයි. එන්නත් ගෙන යවොත් මේක හොඳ වෙලා රට හොඳ පැත්තට යනවා. ඒ නිසා මේ ගැන කතා කරන්න නරකයි. සංචාරක කර්මාන්තය ගැන ප්‍රශ්න ගැන අපි කතා කරන්න නරකයි. මේගොල්ල අනාගත්තු දෙන් එහෙම හිල බලාගෙන ඉන්න එක තමයි අන්න කුහක දේශපාලනේ. අපි එතන නෙමෙයි කරන්නේ. යන්න ඕනි හරිතන පෙන්නනවා. වැරදි අඩුපාඩු ටික පෙන්නනවා. ඒ ටික හදාගෙන අපි ඉස්සරහට ජනතාවට අපහසුතාවයක් නොවෙන්න මේ අයගේ ප්‍රතිපත්තිමය වෙල සහ මේ අයගේ අදිෂ්ඨානයේ තියෙන වැරද්ද පෙන්නලා දීලා කොහෙටද මේගොල්ලන්ගේ දිශානතිය තියෙන්නේ? කා වෙනුවෙන්ද මේ අය වැඩ කරන්නේ? මේ අය මේ ආපු අවුරුද්දක් තුල මේ ජනතාවට සිද්ධ වෙච්ච දේ මොනවද? පවුලට සිද්ධ වෙච්ච දේ මොනවද? නඩු නිදහස් වෙච්ච දේ මොනවද? හම්බු කරගත්තු දේ මොනවද? අන්න ඒව ජනතාවට කියන්නේ රජය අපහසුතාවයට පත් කරලා මේ බලය ලබා ගන්න නෙවෙයි. ඇත්ත යථාර්ථයේ ජනතාවට කියන්න. මේගොල්ලෝ ආවේ මොකටද? කරන්නේ මොකක්ද කියන එක ජනතාවට තේරුම් කරලා දීලා අපි නිසි වෙලාවට බලය ලබා ගැනීම සඳහා. හොඳයි. නිසි වෙලාවට බලය ලබා ගන්න හැම විටම උත්සාහ කරන බව තමයි එතුමන් කියන්නේ. තවදුරටත් අපි මේ පිළිබඳව කතා බහ කරමු. අපිත් සමගින් රැඳී සිටින ප්‍රථම විරාමය ලබා ගන්නවා.
අග්නි දේශපාලන සංවාදය තුළදී අද දවසේ අපි මනෝෂ් නානායක කර්මතුමාත් එක්කයි කතා බහ කරන්නේ. දැන් අපි යම් යම් පැහැදිලි කර ගැනීම සිද්ධ කරා. ඔබ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හැම විටම කටයුතු කරන බව කිව්වා. දැන් ඔබ මම හිතන්නේ මෙන්න මෙහෙම දෙයක් මම දැක්කා මෙතන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මේ කොරෝනා ගැන කතා කරපු හින්දා මනුෂ්‍ය මහත්මයා පාර්ලිමේන්තුවේ මේ PCR පරීක්ෂණ සඳහා 30 දිනකට ආසන්න ප්‍රමාණයක් පමණයි පැමිණියේ කියලා පුවත්පත්වල වාර්තා කළ දේවා මේක කොතරම් සත්‍යද? ඇයි ඔවුන් පූර්වාදර්ශයක් සපයන්නේ නැහැ? ඔව් හරිනම් ඉතින් හැමෝම PCR එකක් කරන්න ඕනේ. දැන් පැහැදිලිවම දැන් මම PCR එකක් කරන්නේ නැහැ. මොකද හේතුව තමයි මම මේ වෙනකොට PCR පරීක්ෂණ 3ක් විතර මම කරලා තියෙනවා. ඒක මම පෞද්ගලිකව මම කරගත්තු දේ. මට එතකොට ආණ්ඩුවේ සල්ලි වේදම් කරලා මට PCR එකක් කරගන්න උවමනාවක් නැහැ. මම පෞද්ගලිකව මම මගේ අවශ්‍යතාවය හැටියට මට සැක හිතෙන හැම අවස්ථාවකදීම PCR පරීක්ෂණයක් සිද්ධ කරගත්තා. හැබැයි මම කියන්නේ හැමෝම ඒ PCR පරීක්ෂණයක් සිද්ධ කරගන්නවා නම් හරි මේක හැබැයි වැඩේ තියෙන්නේ මේක එකපාරක් කරලා හරියන්නේ නැහැ. මේක විටින් විට තමන් සමාජයට නිරාවරණය වෙන විදියත් එක්ක මේක තීරණය කරන්න වෙනවා. මෙතන වෙලා තියෙන්නේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වෙලාවේ මේ කොරෝනාවෙන් ආරක්ෂා වීම, තමන් ආරක්ෂා වීම සහ ජනතාව ආරක්ෂා කිරීමට වඩා කොරෝනා තියනවා කියලා දැනගත්තොත් මලගෙවල් වල යන්න බැරි වෙනවා. එහෙම නැත්නම් උත්සව වලට යන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඒ සමාජයේ යම් යම් යා යුතු ඒ දේශපාලන කටයුතු වලට යන්න බැරි වෙන නිසා සමහරු මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ නැහැ. අපි දැන සමහර කොරෝනා පොසිටිව් වෙච්ච මලගෙවල් වලට ගියපු മന്ത്രിවරු පවා මේ කොරෝනා පරීක්ෂණය සිද්ධ කරේ PCR පරීක්ෂණය සිද්ධ කළේ නැහැ. Tamanට කොරෝනා කියලා දැනගත්තොත් ඊට පස්සේ මලගෙවල් වල යන්න බැරි වෙන මේ එහෙම වැඩක් තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ හැමෝම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා වගකීමෙන් කටයුතු කරලා එකක් පාර්ලිමේන්තු වකුරක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක පාර්ලිමේන්තුවෙන් එළියට යද්දි ජනතාව මුණ ගැහෙද්දි ඒවා සීමා කරලා අවම කරලා මේ වෙලාවේ වැඩ කටයුතු කරන්න ඕන වගේම Tamanගේ පරීක්ෂා කරගෙන Tamanගේ සමාජ වගකීම නිසිලස ශිෂ්ට කළ යුතුයි කියන එක මම තරේ ප්‍රකාශ කරනවා. ඔබතුමාලා දැන් විපක්ෂයක් විදිහට මේ කොරෝනා අර්බුදයේදී මේ රටේ හා ජනවේග අපි කිව්වොත් එහෙම ආණ්ඩුවේ හැසිරීම සම්බන්ධයෙන් යම් චෝදනා කරනවා. ඔබතුමා ඇත්තටම පෞද්ගලිකව සහ ඔබතුමාගේ පක්ෂයේ විදිහට දකින්නේ මොකක්ද? දැන් අපි දැකලා තියෙනවා ආසාද්‍යයන් ප්‍රමාණය 1000කට ආසන්න වෙමින් පවතිනවා. මරණ සංඛ්‍යාව යම් වැඩිවීමක් තියෙනවා. දැන් ඒ අතරදී සමහර වෙලාවට පාසල් විවෘත කරන්න සූදානමක් තිබෙනවා. රට බොහෝ දුරට විවෘත වෙලා තිබෙනවා. මේ ගැන මොකද හිතන්නේ? අද දවසට ගාල්ල දිස්ත්‍රික්කයේ විතරක් පාසල් ළමුන් 93කට කොරෝනා හැදිලා තියෙනවා. ගුරුවරුන් 40 ගණනකට තියෙනවා. එතකොට මේක තවම ඇතැම් අය මාධ්‍යයට ඇවිල්ලා කියනවා සමාජගත වෙලා නැහැ කියලා. සමාජගත වෙලා තියෙන්නේ. ඒක අපි දන්නේ විද්‍යාත්මකව මොන විදියටද මේක මේ සමාජගත වෙලා නැහැ කියලා කියන්නේ කියලා. අද PCR පරීක්ෂණ 2000ක් කරොත් 1000ක් පොසිටිව් වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි හිතමු නෑ ඔය කියනවා නම් 10000ක් කරනවායි කියලා. හරි ඒත් 10%ක් පොසිටිව්නේ. එතකොට 10%ක් 10000ක් කරත් දවසකට 1000ක් පොසිටිව්. එතකොට සමාජයේ ඉන්න සෑම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුටම කොරෝනා තත්ත්වය මේ වෙනකොටපත් වෙලා තියෙනවා. ඒක අපි දැනුවත්ව නොදැනුවත්ව. මම එහෙම කියලා මම යෝජනා කරන්නේ නෑ අපි රට වහන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ යන තත්ත්වෙන් අපිට සියලු දෙනාට ඇතුල් වෙලා සියලු දේවල් වහලා දාලා රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකන් ඉන්න ඕනේ කියලා බලපෑම් කරන්න මම අර කිව්වා වගේ අපි කුහක නැහැ. මොකද රට ඉස්සරහට යන්න ඕන. දරුවන්ගේ අධ්‍යාපනය සිද්ධ වෙන්න ඕන ප්‍රධාන දේ. අපේ රටේ කර්මාන්ත ටික සිද්ධ වෙන්න ඕන. අපේ ආනයන අපනයන සිද්ධ වෙන්න ඕනේ. මේ සියල්ල ඉස්සරහට යන්න ඕන රටක් විදියට. එතකොට පළවෙනිම දේ තමයි රෝගයට මුහුණ දෙන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද? අපි මුලින් ඉඳලම කිව්වේ මේකට ලෝකේ පළවෙනියෙන්ම එන්නත හදන හොඳම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන බෙහෙත ලංකාවේ ජනතාවට ගෙනල්ලා දෙන්න කියන එක අපි මුලින් ඉඳලම කිව්වේ. ආණ්ඩුව මොකද්ද කළේ? පළවෙනි අවස්ථාවේ ඉඳලම කිව්වේ කොරෝනා තත්ත්වය බරපතල නෑ කිව්වා. අපි කිව්වහම මුලින්ම ගුවන් තොටුපොළ වහන්න කියලා ලංකාවට එන එක වළක්ව ගන්න තිබිච්ච හොඳම තැනනේ මේක දූපත් රටක්නේ. මේ දූපත් රටේ ගුවන් තොටුපොළයි නැව් තොටයි වැහුවනම් මේ ලංකාවට කාටවත් එන්න විදියක් නෑ. වෙන විදි නෑනේ මේකට එන්න. එතකොට නැව් තොටයි ගුවන් තොටයි වහන්න කිව්වහම රට වහන්න කිව්වහම මම මේ අනිත් අය කරපු අහනවා මගේ මං කරපු ඇටි අහන්න අපි 5000ක් මැරිලත් අපි මේ රට වැහුවේ නෑ කියලා වහසි බස් දොඩලා අවසානයේදී රට ඇතුළට කොරෝනා වර්ධනය වුණා. ඒ පළවෙනි අවස්ථාවේ. පළවෙනි අවස්ථාවේදී යම් කිසි මට්ටමකට යම් මර්ධනයක් සිද්ධ කරගන්න රාජ්‍ය තන්ත්‍රයට සහ දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත සිද්ධ කරන්න පුළුවන් වුණා. අපි ඒවලට නෑ කියන්නේ අගෞරව කරන්නේ නෑ, වැරදි කියන්නේ නෑ.
ඒ වගේම රුපියල් 5000 දීමනාවත් ඒ වෙලාවේ අපි කරපු ඉල්ලීම් වල හැටියට අපිට ඒක ලබා ගන්න ජනතාවට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. අපි ඒකට සතුටු වෙනවා. හැබැයි දෙවැනි අවස්ථාව වෙනකොට මේ පාලනය සඳහා යොදාගත්තු රාජ්‍ය නිලධාරීන් පවා පැත්තකට දාලා අර පළවෙනි එකේ ගෞරවයක් ආවනේ කොරෝනා මර්ධනය කරපු එකත් නිකන් යුද්ධ දිනපු එකේ වගේ වැඩක් වගේ. එතකොට ඒකේ ජනතාවගේ වැඩි අවධානය යොමු වුණේ හමුදාවට සුවවිරුවන්ට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අයින් කරනවා මේ රෝග අපේ කවුද වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානියත් අයින් කරනවා. ඒතර ඒගොල්ල පැත්තකට දාලා තමයි දෙවනි මෙහෙයුම කරන්නේ. ඒතර දෙවනි මෙහෙයුම යද්දි පළවෙනියෙන්ම එනකොට මේක කරේ මොකක්ද? ජනතාවව නොමග යවන්න. අර ලෝකේ අනිත් තැන්වල එන්නත හොයාගෙන එන්නත් කරන්න කතා කරනකොට අපි කතා කරේ පැණි ගැන. අපි මුලින් ඉඳලම කිව්වා පැණි නෙවෙයි, කාලි නෙවෙයි ඕන කෙනෙක් බෙහෙතක් දෙනවා නම් ඒ බෙහෙත හරිනම් අපි පිළිගන්න සූදානම්. අපි අපේ දේශීය වෙදකමට, අපේ හෙළ වෙදකමට අපි ගරු කරනවා. ඒක අපි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ලෙඩේ හොඳ වෙනවනම්. හැබැයි ලෙඩේ හොඳ වෙනවද නැද්ද කියලා පරීක්ෂණයක් කරන ඔය කියන සායනික පරීක්ෂණ අවශ්‍ය නැහැ. කතා කරේ කොහොමද ආයුර්වේද දේවල් සායනික පරීක්ෂා කළාද? ඒ දවස්වල අපේ රජ දරුවෝ බෙහෙත් දීපුවා සායනික පරීක්ෂා කළාද ගත්තේ? තමුන්නාන්සලා කොත්තමල්ලි බොන්නේ සායනික පරීක්ෂා කළාද? සායනික පරීක්ෂා කරන්න ඕනේ. අපි දන්නවා කොත්තමල්ලි බිව්වහම ඇඟේ අමාරුව ටිකක් අඩු වෙනවා කියලා. කොත්තමල්ලි ටිකක්, කොතලින්බඩු ටිකක්, මේවා ටිකක් මේ අපේ පස්පංගුව ටිකක් බිව්වහම අපේ හෙම්බිරිස්සාව නැති වෙනවා කියලා අපි දන්නවා අත්දැකීමෙන්. එහෙනම් මේ පැණිය මොකක් හරි ඔය හදපු පැණි, රිටිගල පැණිද මොන පැණිද එනකොට ඒ පැණිය බීපු කොරෝනා රෝගීන්ට රෝගය සුව වීමේ ප්‍රවණතාවයක් ඇද්ද නැද්ද? කොරෝනා රෝගීන් 50කට 100කට මේ බෙහෙත දීලා ඒකෙන් කී දෙනෙක් හොඳ වෙනවද? ඒකෙන් කී දෙනෙක් අනිත් රෝගීන්ට සාපේක්ෂව ඉක්මනින් හොඳ වෙනවද? කොරෝනා කොහොමත් හොඳ වෙනවනේ. දවස් ගාණක් ඉඳියයින් පස්සේ කීප දෙනෙක්නේ මැරෙන්නේ. එහෙමනම් ඒක පරීක්ෂා කරන්න ඕනේ. එහෙම පරීක්ෂාවක් කරන්නේ නැතුව මේක රට වටේ අරන් ගිහිලා විශ්වවිද්‍යාල ආචාර්යවරුත් කුජීත කරලා මේ අපේ වියතුන් නුගතුන් කියන මිනිස්සුත් පල්ලෙහාට ඇදලා දාලා තාමත්ම පහත් තැනකට ගෙනල්ලා රටේ ජනතාව අර පළවෙනියෙන් මිනිස්සු හිතුව අර නාග ලෝකෙන් ධාතු ඇවිල්ලා මේ පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා කිව්වා වගේ මේ වෙලාවෙත් මිනිස්සු රැවටෙයි කියලා හිතුවා. ඒ නිසා තමයි මේ කාලි පැණිය දාලා වැඩේ කරේ මුට්ටි ගඟට දාලා බැලුවා පළවෙනි වෙලාවේ. දෙවනුව කාලි පැණිය දාලා මිනිස්සු රවට්ට ගන්න උත්සාහ කළා. නමුත් ඉතින් මේ විද්‍යාවත් එක්ක මේ මිත්‍යාව එච්චර යන්නේ නැහැ. අවසානයේදී තමයි මේ එන්නත ගේන තැනට සිද්ධ වුණේ වැඩේ කරන්න. හැබැයි අද වුණත් අපිත් කියන්නේ, අපි අදටත් කියන්නේ තවමත් පෞද්ගලික අංශයට එන්නත ගේන්න දෙන්නේ නැහැ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගෙන තියෙන්නේ මේ ලංකාවට අපි ගෙන්නන බෙහෙත නෙවෙයි. ඒකෙත් එංගලන්තේ version එකක්, ඉන්දියාවේ version එක තව එකක්. එතකොට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ඉන්දියාවත් එක්ක ප්‍රශ්නයක්වත්, එංගලන්තෙත් එක්ක ප්‍රශ්නයක්වත්, චීනෙත් එක්ක ප්‍රශ්නයක්වත් නෙවෙයි තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ට දෙන්න ඕනේ ලෝකේ හදපු හොඳම බෙහෙත. මේකට 85ක් 90ක් 95ක් සාර්ථක බෙහෙත. එහෙම නැතුව 60 බෙහෙත විතරක් දීලා පෞද්ගලික අංශයටත් ගේන එක නවත්තලා මේ කරන්නේ නැවත වතාවක් ජනතාව හිර කරගෙන සිටීමක්. මොකද අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ වෛරසයට පුරුදු වෙනවා ටිකක් දවස් ගිහිලා මිනිස්සු. ඒත් එක්කම මේ එන්නත ගැහුවත් එක්ක මේ මිනිස්සු මේකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා. අද ඇතැම් අය නිකන් මේ ආණ්ඩුවට පක්ෂපාතී අය Facebook එකේ සටහන් එහෙම දාන්නේ කොරෝනා වලින් දැන් 300 ගාණක් මැරුණා. ඒ වුණාට ගිය සුමානෙට විතරක් ඇක්සිඩන්ට් වලින් මාර්ග අනතුරු වලින් 45ක් මැරිලා. දැන් මේක සාමාන්‍යකරණය කරන්න උත්සාහ කරනවා. දැන් අපි කියන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 300ක් 256ක් 260කට ආසන්න පිරිසක් මිය ගියාම කෑ ගැහුවා. මේ සිද්ධ වෙච්ච වැරද්ද නිසා. එතකොට අද මේ සිද්ධිය නිසා ඒක අතික්‍රමණය කරලා 300 ගාණක් ජීවිත නැති වෙලා තියෙනවා. එතකොට මේ ගැන පාර්ලිමේන්තුවේදී මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනවා කියලා කිව්වහම පාර්ලිමේන්තුවේදී කිව්වා තාම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මැරිච්ච තරම තාම මැරුණේ නැහැනේ කියලා. දැන් ඊටත් වඩා එහාට ගිහිල්ලා. ඒක තමයි බරපතල තත්ත්වය. හැබැයි මේ ආණ්ඩුව මේ කොරෝනා වසංගත තත්ත්වය මර්ධනය කිරීම පැත්තෙන් ඉතාමත්ම අසාර්ථක තත්ත්වයට තමයිපත් උනේ. මේ අය විද්‍යාත්මකව වැඩ කරා නම් මේ අය අපි කියන දේ අහන්න ඕනේ වෛද්‍යවරු කියන දේ ඇහුවනම් වසංගත වෛද්‍ය විද්‍යා ආයකකේ කියන දේ ඇහුවනම් මීට වඩා උගත් විදියට උපදෙස් දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ ඇහුවනම් මීට වඩා කලින් මේ රටේ කොරෝනා රෝගය නැති කරගන්න ඉන්ජෙක්ෂන් එක ගහගන්න
ඒ වගේම රටේ පාලිත තත්ත්වයක් ඇති කළා රටේ ආර්ථිකය ගොඩනගලා මිනිස්සුන්ට අඩු ගානේ 3 වේලා කාලා හරියට ජීවත් වෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න තිබුණා. ඒ අතින් මේ ආණ්ඩුව ෆේල් වුණා. ආණ්ඩුව ෆේල් වුණා කියලා ඔබ කියන ද මේ දවස්වල කියන බොහොම ජනප්‍රිය වචනයක්. මම දැන් ඊට පොඩ්ඩක් වෙනස් පැත්තකට යන්න හිතුවා ඔබතුමාගේ මෙහෙම දෙයක් අහන්න. බොහෝ වෙලාවට අපි ප්‍රාදේශීය දේශපාලනය තුලින් තමයි අපි ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසෙන්නේ ඔබතුමාත් එහෙම. දැන් බොහෝ දෙනෙක් කරන චෝදනාව තමයි මන්ත්‍රතුමනි මේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එකතු වුණාට පස්සේ මේ ගම අමතක වෙනවයි කියලා. ගමට යම් සේවයක් වෙන්නේ නැහැ කියලා. එහෙම දේවල් වෙනවද? ඒක ඔබටත් බලන්න. දැන් සාමාන්‍යයෙන් කවුරු හරි එහෙම ප්‍රධාන දේශපාලන ධාරාවට ඇවිල්ලා ගමේ දේශපාලනය නොකරොත් ඕකට තියෙන දේශපාලනයේ පවතින්න බෑ. තමන්ගේ බල ප්‍රදේශයේ යම් යම් සේවාවන් ටික අවශ්‍ය සේවාවන් ටික ඉෂ්ට නොකිරීම සම්පූර්ණයෙන්ම වැරදි. ඔතනදී ඔය අදහස් කරන කාරණාවේදී යම් ජනතාව අතරත් යම් මත තියෙනවා මේ ඒ දවස්වල ගමේ හිටියා දැන් ගමේ නෑ. ඒ වගේ කාරණා තියෙනවා. ගම අමතක කරාද කියලා. නැත්නම් තත්ත්වය වෙනස්. පළාත් පාලන මන්ත්‍රීවරයාට තියෙන්නේ එක ඡන්ද මධ්‍යස්ථාන දෙක තුනක වපසරියක්. ඉතිහාසයේ තිබුණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක එයාට ඇවිදින තිබුණා. එයාට සංවර්ධන කටයුතු හොයා බලන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි ගමේ සිද්ධ වෙන ගමේ මන්ත්‍රීවරයා විදියට ගමේ මලගෙදර, කොටහළු මගුල් ගෙදර, දාන ගෙදර හැමතැනම යන්නට ඕනි ගමේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා. පළාත් සභාවට ආවහම මුළු දිස්ත්‍රික්කයකම ඇවිදින්න තියෙනවා. දිස්ත්‍රික්කයේම ඇවිදින්න තියෙනවා. දිස්ත්‍රික්කයේ මලගෙදර යන්න තියෙනවා. ඒ වගේම පළාත් සභාව තියෙන්නේ ඒ ගමේමයි. ඒකට පළාත් මන්ත්‍රීවරයාට අරිට වඩා පොඩ්ඩක් වැඩි වගකීමක් තියෙනවා වගේම මුළු දිස්ත්‍රික්කයක් පුරාවටම මේ වැඩ කටයුතු ටික සිද්ධ කරන්න ඕනේ. එතකොට පළාත් සභාවක ප්‍රාදේශීය සභාවක ඉඳලා පාර්ලිමේන්තුවට ආවහම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තියෙන කාර්යභාරය වෙනස්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය මලගෙදර යෑමවත්, කොටහළු ගෙදර යෑමවත්, දාන ගෙදර යෑමවත්, මගුල් ගෙදර අත්සන් කරන්න යෑමවත් නෙවෙයි. ගම තමන්ගේ දිස්ත්‍රික්කය, තමන්ගේ නගරය, තමන්ගේ පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් වැඩ කටයුතු කරනවා වගේම රාජ්‍ය මන්ත්‍රණ සභාවට එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාදායකයට පත් වෙලා තියෙන්නේ රටේ නීති හදන්න. රටේ ගහන හැම ගැසට් එකකටම ජනාධිපතිවරයා ගහන ගැසට් එක පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුමත වෙන්න ඕනේ. රටේ මේ අධිකරණයේ ක්‍රියාත්මක වෙන නීති පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුමත වෙන්න ඕනේ. රටේ බදු අය කරනවද රටේ මුදල් ආදායම එනවද මේ සියල්ල පිළිබඳ තීන්දුව ගන්නේ පාර්ලිමේන්තුවේ. ඒතකොට මේ පිළිබඳව තීන්දුව ගැනීමේ වගකීම පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක තමයි ව්‍යවස්ථාදායකයාගේ කාර්යභාරය වෙන්නේ. ඒක කරන ගමන් ගමේ සංවර්ධනය, පළාතේ සංවර්ධනය සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නීති හදනවා වගේම ඒ සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කිරීමත් ආණ්ඩු පක්ෂයකට ආවහම සිද්ධ වෙනවා. එතකොට අර ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා පළාත් සභා මන්ත්‍රීවරයා තරමට මලගෙදර අර මෙහෙ යන්න බැරි වෙනවා. ඒක තමයි සමහරලාට කියන්නේ එහෙම වුණා කියලා. හැබැයි ගමට සංවර්ධනය ගෙනිච්චේ නැත්තම් තමන්ගේ යුතුයකම පාර්ලිමේන්තුවේ හරියට ඉෂ්ට නොකරොත් තමන්ගේ පක්ෂයේ වගකීම හරියට ඉෂ්ට කරලා තමන්ගේ පක්ෂයේ වෙනුවෙන් තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් හඬාවදි නොකර කොළඹට වෙලා හිටියොත් පාර්ලිමේන්තුව වෙලා හිටියොත් එතකොට ඉතින් ජනතාව තීන්දුව කරනවා මෙයා අපි වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්ද එහෙම නැත්නම් ඩීල්කාරයෙක්ද එහෙම නැත්නම් මෙයා තමන්ගේ සුඛ විහරණය ගැන හිතන කෙනෙක්ද කියලා තීන්දුව කරනවා. ඒක තමයි අවසානයේ එතකොට දේශපාලනයේ පවතින්න බෑ. හොඳයි. දේශපාලනයේ පැවතීමට නම් ඔබ කියන්නා වූ ගමේ දේශපාලනයේ අත්‍යවශ්‍ය කියන කාරණේ කියන්නේ ඒ අතරදී මන්ත්‍රීතුමනි මේ දවස්වල බොහෝ වෙලාවට ජනප්‍රියම වචනයක් බවට පත් වෙන්නේ මේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් කතාව. එතෙන්දී දැන් අපි දැක්කා මේ පහුගිය කාලේ ටිකක් ආందోලනාත්මක කරුණු කාරණා ගන්නවක් තිබ්බා. කොහොම හරි දැන් ටිකක් සමගතයකටපත් වෙලා තියෙන ආකාරයක් පේනවා. නමුත් දැන් බටහිර ගැන යලිත් කතාවක් එනවා. දැන් එහිදී යම් චෝදනාවක් එළුණා ඔබේ ආණ්ඩුව කාලේ කරපු යම් දේවල් හින්දා තමයි මෙහෙම දෙයක් වුණේ කියලා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නේ ඒ මැතිවරණ වේදිකාවේදීම කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය මේ රටේ ඉඩම් ගත්තු මේ රටේ ආයෝජනය කරපු සියලු දෙනා පරිස්සම් වෙන්න අපි ආපු ගමන් ඔය එක ගිවිසුමකටවත් ඕගොල්ලෝ අත්සන් කරන්න එපා. අපි ආපු ගමන් ඔය දීපුව සේරම ආපහු ගන්නවා කියලා. හැබැයි පළවෙනි කාරණාව තමයි අපි එක්සත් ජාතික පක්ෂයේ නොවුනත් අද අපි කියනවා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවවත් මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ හවුල් යහපාලන ආණ්ඩුවවත් මොනම වෙලාවකවත් මේ රටේ බින් අඟලක්වත් විකුණලා නැහැ. විකුණලා නැහැ. වගකීමෙන් කියන්නේ. වගකීමෙන් කියන්නේ කිසිම දෙයක් විකුණලා නැහැ. ඔව් බදු දීම් සිද්ධ කරලා තියෙනවා.
හම්බන්තොට වරාය බදු දීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙච්ච කාරණාව. එතකොට ඒකට තමයි කිව්වේ මේක අපි ආවහම ගන්නවා කියලා. දැන් අපි ආවහම ගන්නවා කිසිම දේශීය සම්පතක් පිට රට අයත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්නේ නැහැ. දීපුවත් අපි ගන්නවා කියලා ආපු ආණ්ඩුවක් තියෙන්නේ. එතකොට ගිය ආණ්ඩුව මූලික සාකච්ඡා ආරම්භ කරලා තිබුණා නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ඉන්දියාවත් ජපානයත් සමග සාකච්ඡා කරලා තිබුණා. හැබැයි ගිවිසුමකට එළඹුණේ නැහැ. එතනදිත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් විරෝධය පළ කරලා තිබුණා. අපි ආයිත් ඒක අවංකවම කියනවා. හැබැයි ඒ වගේම යම් සාකච්ඡාවක් තිබුණා කොහොම හරි මේක යම් එකඟතාවයකින් මේක සිදු කළ යුතුයි කියන කාරණාවක් පිළිබඳව යටන තත්ත්වයක් තිබුණා. මෙහෙම තත්ත්වයක් තියෙද්දි මේගොල්ලෝ ආවේ විකුණන්න නෙවෙයිනේ. බදු දෙන්න නෙවෙයිනේ. හවුල් ආයෝජන කරන්න නෙවෙයිනේ. ඒතර මුකුත් දෙන්නේ නැහැ කියලා ආපු අය. ඊට අමතරව කියන්න ඕනේ දේ තමයි ඔය චීනෙට හම්බන්තොට වරාය බදු දෙන අවස්ථාවේදීත් පාර්ලිමේන්තුවේ විවාද එනකොට ගැටුමක් නිර්මාණය කරලා ඒ අය පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ඒකට විරුද්ධව වචනයක් කතා කරේ නැහැ. ඒකට විරුද්ධ වෙන්න තිබිච්ච හැම අවස්ථාවෙදිම රාජපක්ෂවරු ඒ ආණ්ඩුවෙන් ඒ අවස්ථාවලින් පැනලා ගියා. ඒක දෙන්න ඇරියා. මොකද දෙන්න ඇරියේ? චීනේ යාළුකම තියෙන නිසා. එතන යට ඩීල් එක තිබුණා. චීනේ තමයි මේගොල්ලන්ට පිටිපස්සෙන් හිටියේ. හැබැයි අපි කියන කතාව තමයි ශැංග්‍රීලා ඉඩම අක්කර 7 සින්නක්කරව ශැංග්‍රීලා සමාගමට දුන්නේ විල්මා ඔය පුද්ගලයා හරහා සජාඩ් හරහා. එතකොට හමුදා මූලස්ථානයේ තිබිච්ච ඉඩම දුන්නේ. ඊට මෙහා දැන් ඒ ආණ්ඩුවට පස්සේ ඒ වෙලාවෙම චීනේට මුහුදු ගොඩ කරන්න පෝට් සිටිය හදන්න ඒ අක්කර ගණනාවක මුහුදු ප්‍රදේශයේ ලබා දුන්නේ සින්නක්කරව. හදලි වරුණයෙන් පස්සේ සින්නක්කරව. කිසිදු අයිතියක් ලංකාවට නැහැ එතනින් පස්සේ. එතනින් අක්කර 4ක් හෝ ප්‍රමාණයක් විතරයි ලංකාවට අයිති වෙන්නේ. සින්නක්කර ඊටු සියල්ල චීනෙට අයිති වෙන්න තිබුණේ. යහපාලන ආණ්ඩුව තමයි ඒක 99 අවුරුදු බද්ද දක්වා වෙනස් කරලා සින්නක්කරව අපට හම්බෙන භූමි ප්‍රමාණයත් වැඩි කරගත්තේ. එතකොට මේ ආණ්ඩුව ආපු ගමන් විකුණන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුව ආපු ගමන් ඒ හමුදා මූලස්ථානයට අල්ලපු තවත් ඉඩම් කොටස් 3ක් කවුරුත් දන්නේ නැතුව පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ චීනයට විකුණලා දැම්මා. සින්නක්කරව විකුණලා දාලා තිනවා. ඒ වගේම සමහර ඒවා බදු දීලා තියෙනවා. දැන් මත්තල ගුවන් තොටුපළද දැන් හතර වටේත්ම තියෙන දේවල් චීනයට බදු දෙන්න. මේ වෙන මොකුත් නෙමේ මේ කලාකරුවෝ හැමෝම යන මේ BMICH එක ඉස්සරහා තියෙන අපේ පැරණි අපේ ශාලාව ඒ සියල්ල පවා දැන් සුදර්ශි ශාලාව පවා අද චීනයට බදු දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒක තමයි මේගොල්ලෝ මේ දෙන්නේ නැහැ කියලා නේ ආවේ. දෙන්නේ නැහැ කියලා ඇවිල්ලා මේක හොර රහසේ දීම තමයි වැඩේ තියෙන්නේ. දැන් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන්ුත් දැන් මේක මුලින්ම කිව්ව ජනාධිපතිවරයා දෙනවා කියලා. පස්සේ මේක විරෝධතාවය වෙනවම කිව්වා නෑ නෑ මම මේක විකුණන්නේ නෑ කිව්වා. පස්සේ කිව්වා නෑ මම බදු දෙන්නෙත් නෑ කිව්වා. ආයෝජනය කරනවා කිව්වා. දැන් අන්තිමට කිව්වා නෑ නෑ අපි ආයෝජනය කරන්නෙත් නෑ. දැන් කියනවා නැගෙනහිර නෙමෙයි අපි බටහිර දෙනවා කියලා. ඒකට අපිට මැන්ඩේට් එකක් තියෙනවා. අපේ තියෙනවා බටහිර ජැටිය අපි සංවර්ධනය කරන්න අපේ ප්‍රතිපත්ති මාලාවේ තියෙනවා කියලා. ඒ කොළවල ලියලා ඇති. හැබැයි ජනතාව ඉස්සරහා කිව්වේ බින් අඟලක්වත් එක ආයතනයක්වත් පිටරටියන් එක ගනුදෙනු කරන්නේ නැහැ කියලා තමයි අපේ සිංහලකම බෞද්ධකම එහෙම නැත්නම් මේ ජාතිවාදයේ ඔළුවේ උදුම්මාගෙන ඉන්න කණ්ඩායමේ පපුවට කතා කරලා ඡන්දෙ ගත්තේ එහෙමයි. ඒක තමයි ක්‍රමේ. ඒ මිනිසුන් රවට්ටපු එක කරේ. රවට්ටලා බලයට ආවයින් පස්සේ දැන් හිතුමතේ Tamanට ඕන විදියට Tamanගේ හිතවතුන්ට ඉඩම් කඩම් ටික බෙදලා දීලා කැලෑවලටත් තියෙන ප්‍රජායිතිය නැති කරලා කැලෑ ටික දැන් බේර ගන්න වෙලා තියෙන්නේ මහාන කරලා. දැන් අර ගහක් බේර ගන්න වුණාම හාමුදුරුවෝ ගිහිල්ලා ගහ මහාන කරන්න උනා. සසුන්ගත කරන්න උනා ගහ බේර ගන්න. දැන් කැලෑ බේර ගන්න නම් සසුන්ගත කරන්න වෙනවා. එතකොට මං හිතන්නේ ජැටිය බේර ගන්න වෙනවා නම් ජැටියක් දැන් සසුන්ගත කරන්න තමයි වෙන්නේ. එහෙම තමයි මේ රට බේර ගන්න වෙන්නේ. මේ රට සසුන්ගත වෙච්ච මේක මේ රට බෞද්ධ රාජ්‍යයක් කියලා ඉතිහාසයේ ඉඳලා කිව්වා. ඉතින් එහෙමනම් මේක රකින්නකො මේක දෙන්නේ නැතුව බොරු ජාතිවාදයක් දාලා ජාතීන් අතර ගැටුමක් නිර්මාණය කරලා සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු කියලා ගැටුමකින් තමයි මේ අය බලයට එන්නේ. මේ මුස්ලිම් මරණ සම්බන්ධව කාරණාව ගත්තා. මේ භූම දානය කිරීම සිංහලද මුස්ලිම්ද දෙමළද කියලා ප්‍රශ්නයක් නෑ. අපි පොදු තීන්දුව ගන්න ඕනේ. හැබැයි මුස්ලිම් මිනිස්සුන්ට රෙද්දන්නත් සිංහල ජාතිවාදීන් පිනවන්නත් ඒ අය රවට්ටන්නත් පළවෙනියෙන් කිව්ව මේක භූම දානය කරන්න දෙන්නේ නෑ. මේවා සියලු මරණ පුච්චනවා ආදාහනය කරනවා කියලා. ලෝකෙන් ප්‍රශ්න එනකොට මුස්ලිම් ජනතාවගේ ඡන්ද අරගෙන 20 වෙනි සංශෝධනයේ සම්මත කරගත්තු ආණ්ඩුව මුස්ලිම් ජනතාවත් එක්ක යම් යම් දේශ ව්‍යාපාරිකයොත් එක්ක ඩීල් දාලා සල්ලි හම්බ කරන ආණ්ඩුව
අධිකරණ ඇමතිවරයා නඩු 50 ගාණක් ජනාධිපතිවරයාගේ බේරලා දුන්නු අධිකරණ ඇමතිවරයාගේ බලපෑම එනකොට දැන් සිංහල මිනිස්සුන්ට කොකා පෙන්නලා දැන් මුස්ලිම් ජනතාව නැවත වතාවක් රවට්ටනවා. ඔව් ඔබ මරණ භූමි දානය කරන්න දෙනවා කියලා. ඊයේ පාර්ලිමේන්තුවේ කියනවා. හැබැයි ගැසට් එකක් ගහලා නැහැ. දැන් කියනවා ඒක කමිටුවකට දාන්න ඕනේ කියලා. අගමැතිවරයා කිව්වයින් පස්සේ අගමැතිවරයා ප්‍රකාශයක් කරනවා නම් කියන්න ඕනේ කමිටුවේ අනුමැතියක් ඇතිව. එහෙම නැත්නම් අනුමැතියක් ඕනේ නැති දේවල් කියන්න නරකයි. ඕන දේවල්. දැන් කියනවා කමිටුවේ අනුමැතියක් ඕනේ කියලා. මේ සිංහල මිනිස්සු රවට්ටලා මුස්ලිම් මිනිස්සුන්ට ගහන්නක්, මුස්ලිම් මිනිස්සු රවට්ටලා සිංහල මිනිස්සුන්ට ගහන්නක්, දෙමළ මිනිස්සුන්ව පාගන්න, දෙමළ මිනිස්සුන්ව යට කරන්න, එහෙම කරලා තමන්ගේ බලය වෙනුවෙන් මේ ජාතීන් බෙදලා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න කියන එක දැන් අද පැහැදිලි. හොඳයි අපි මේ දිනවල බෙහෙවින්ම කතා බහට ලක්වන කාරණයක් සම්බන්ධයෙන් තමයි කතා කරේ. තවත් විරාමයක් අපි ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි යලිත් මුණ ගැහෙනවා. අග්නි දේශපාලන සංවාදය සමගින් අපි යලිත් මුණ ගැහෙනවා. සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු නියෝජනය කරන මනෝෂ නානායක කර්මතුමා අපිත් එක්ක ඉන්නවා. අපි දැන් බොහෝ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරා. සමාජයේ මේ වන විට කතා බහට ලක් වෙන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙච්ච කාරණා. අපි දැක්ක අනික් කාරණේ තමයි රංජන් රාමනායක මැතිතුමා පිළිබඳව. මේ රංජන් රාමනායක මහතාගේ අසුන සම්බන්ධයෙන් තවදුරටත් කතා වෙනවා. මේ වන විට උසාවියේ යම් තීන්දුවක් ලබා දීලා තියෙනවා. තාමත් ඒ පිළිබඳව තීරණයක් ගන්න එපා කියන කාරණේ තමයි කියන්නේ. දැන් ඔහු වෙනුවෙන් ඔබලා මොන වගේ ඉදිරිපත් වීමක්ද සිද්ධ කරන්නේ? පළවෙනිම කාරණා තමයි රංජන් රාමනායක මන්ත්‍රීතුමා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ අධිකරණයෙන් වැරදිකරු වෙන්නේ. ඔව්. එතකොට මේ අධිකරණයෙන් වැරදිකරු වෙද්දී මේ අධිකරණ පද්ධතිය අපි පාර්ලිමේන්තුවේ නීති හදද්දී යම් අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි මේ වරදට දිය යුතු දඬුවමේ ප්‍රමාණය නිශ්චිතව පාර්ලිමේන්තුව විසින් සකස් කරලා නැහැ. ඒතර ඒ වරද මත තමයි යම් කාට හරි උමනා විදියට මේ තීරණ ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට අධිකරණයේ නඩු පිළිබඳ පවතින වෙලාවේ කතා කරන්න බෑ. හැබැයි නඩු ඉවරයෙන් පස්සේ කතා කරන්න පුළුවන්. නමුත් දැන් මේ නඩුව නැවතත් ක්‍රියාත්මක නිසා අපිට නඩුවේ අන්තර්ගතය පිළිබඳ කතා කරන්න බෑ. දැනට අධිකරණයේ විසින් ලබා දීලා තියෙනවා මේකට වාරණ නියෝගයක් ලබා දීලා තිනවා. කතානායකවරයා වාරණයට ලක් කරලා තිනවා. ඔහුගේ മന്ത്രി ධුරයට කිසිවක් කරන්න බෑ. ඔහුගේ ස්ටේටස් මේ ඔහුගේ ඒ තියෙන තත්ත්වයේ සේම පවත්වාගෙන යා යුතුයි කියන කාරණාව. එතකොට ඔහුව පාර්ලිමේන්තුවට ගෙන මේ වෙලාවේ කතානායකවරයාට පුළුවන්. ඔහු ඒක කරන්නේ නැහැ. ඔහු අධිකරණයට බෝලේ පාස් කරලා වැඩේ මගාරිමින් ඉන්නවා. ප්‍රේමලාල් ජයසේකරට ගත්තු තීන්දුව රංජන් රාමනායක වෙනුවෙන් ගන්නෙ නැහැ. ඒක තමයි දේශපාලන පරිගැනීමක් කියන එක මෙතන පැහැදිලි වෙන කාරණා. කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුලදී ඒක කරන්න පුළුවන් කියලාද කියන්නේ? කරන්න පුළුවන්. කරන්න පුළුවන් වෙන්නේ පූර්වාදර්ශය නිසා. ඒ කියන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා කන්ඩෙම් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ නඩුවකින් වරදකරු වෙලා මනුෂ්‍ය ඝාතනයකට එල්ලුම් ගහට නියම වෙච්ච පුද්ගලයෙක්. එතකොට ඔහු අපීල් උසාවිය දක්වා ගිහිල්ලා අපීල් එකක් දාපු නිසා අභියාචනයක් දාපු නිසා ඔහුගේ තීන්දුව අවසානාත්මක තීන්දුව නොවන නිසා ඔහුට පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න පුළුවන් කියන මත නැමෙන් ඔහුව ගෙන ආවා. එතකොට රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගෙන ආවේ නෑ ඔහුගේ තීන්දුව අවසානාත්මක තීන්දුවයි කියලා. හැබැයි දැන් අවසානාත්මක තීන්දුව නෙමෙයි අපි අධිකරණයට ඉදිරිපත් කරපු විශේෂ ඉල්ලීම නිසා. අපි කියන්නේ සමගි ජන බලවේගයේ මූලික වෙලා තමයි මේ නඩුව දාන්නේ. බැහුවා අපි මොනවද කරන්න කියලා. අපි වීදි සටන් කරනවා ඒ වෙනුවෙන්. අපි සමාජයේ මතවාදයක් ගොඩනගනවා වගේම අධිකරණයට ගිහිලා කරන්න පුළුවන් දේත් කරනවා. පාර්ලිමේන්තුව ඇතුළේ ඒ සටන කරනවා. අපි ඒ සම්බන්ධයෙන් මේ නඩුව ගොනු කරලා අලුතෙන් විශේෂ ඉල්ලීමක් කරලා අධිකරණය දැන් මේ ගැන කතා වෙන්න යනවා. එහෙමනම් දැන් නැවත වතාවක් ප්‍රේමලාල් ජයසේකරගේ අවස්ථාවම තමයි මොහුටත් ඇවිල්ලා තියෙන්නේ අධිකරණය මේ ගැන විමසන නිසා. එහෙනම් ඔහුටත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගෙන්නන්න කතානායකවරයාට පුළුවන්කම තියෙනවා. කතානායකවරයා කරන්නේ නැහැ. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී පිළිබඳව මම කියන්න වැඩක් නැහැ. ටීවී එක බලනකොට ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් කතානායකවරයා හරියට නිකන් මේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් മന്ത്രിවරයෙක් සහ පසුපෙළ മന്ത്രിවරයෙක් විදියට තමයි සමහර වෙලාවට හැසිරෙන්නේ කියන එක අපිට කියන්න තියෙන්නේ. ඉතින් මොකද ඒ අවශ්‍ය ගරුත්වය, ඒ තියෙන නිර්පාක්ෂිකභාවය ඔහුගෙන් කොයිම අවස්ථාවකදීවත් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ රංජන් රාමනායක മന്ത്രിවරයා හිරේට යන්න හේතුව තමයි උසාවියට අපහාස කරා කියන එක. උසාවියේ තීරණ ගන්න විනිසුරුවන් සහ නීතිඥවරුන් දූෂිතයි කියලා ප්‍රකාශයක් ඔහු කරපු නිසා තමයි මේ සිද්ධුව වෙන්නේ. එතකොට මේ අධිකරණය, මේ ගරු අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අවුරුදු ගාණක් තිස්සේ නඩු අහලා ගත්තු තීන්දුව කවුරු හරි කියනවා නම් මේ තීන්දුව වැරදි කියලා
එහෙනම් ඒ වැරදි කියන කෙනා තමයි උසාවියට ප්‍රධාන අපහාසය කරන්නේ. දැන් අධිකරණය විසින් මේ රටේ විමර්ශන අධිකාරීවල සහයෝගය ලබාගෙන CID එකේ FCID එකේ අල්ලස් විමර්ශන හෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශයේ සහයෝගය අරගෙන හොයාගත්තු කරුණු කාරණා මත පදනම් වෙලා නඩු දාපු ඒ නඩු වලින් අවුරුදු ගාණක් අහලා තීන්දුව දෙමින් පවතින තවමත් නඩු යන කරුණු සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත ක්ෂණික කොමිසමක් පත් කරලා ඒ කොමිසමේ දූෂිත නිලධාරීන් පත් කරලා Tamanට ඕන තොරතුරු ලියා ගන්න පුළුවන් නිලධාරීන් පත් කරලා ඒ අය ලව්වා ලියා ගන්නවා අර ගරු අධිකරණය ගත්තු තීන්දුව වැරදි කියලා. ඒ විමර්ශන නිලධාරීන් වැරදි කියලා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැරදි කියලා. මේ විනිසුරුවන් වැරදි. ඒ නිසා මේ අය නිදොස් කොට නිදහස් කරන්න නඩු දාපු අය විමර්ශන මෙහෙවපු අය පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිය මෙහෙවපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අද මේ කොමිසමක් තීන්දුව දීලා තියෙනවා. මේකට සට්ටිය කියනවා කැකිල්ල තීන්දුව. කැකිල්ලේ නඩු තීන්දුවක් වගේ කියලා. මේක කැකිල්ලෙත් නෙමෙයි මේක තක්කඩි වැඩක්. මොකද තක්කඩි වැඩක් කියන්නේ මේක තමන් හොරකම් කරපුවා, වැරදි වැඩ කරපුවා, මිනිමරපුවා, මංකොල්ල කාපුවා, දරුව උස්සපුවා, උතුරේ දරුව උස්සපු ඒවල ප්‍රශ්න තියෙන්නේ සමහර ඒවා. ඒ දරුව උස්සන් ගියපු ඒවල මේ ප්‍රශ්න හොයාගෙන ගිහිල්ලා අවසාන කොනට ආපුවා තියෙන්නේ. තාජුදීන්ව ඝාතනය කරපු එකේ කොනක් තියෙන්නේ ඇවිල්ලා. ඒවා අවසාන වශයෙන් විමර්ශනය කරලා අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන එකත් ඒ දවස්වල හමුදාව සහ රණවිරුවන් ඉස්සරහට දාලා වළක්වලා අද මේ වලින් සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කරන්නත් මේ පිළිබඳ පරීක්ෂණය මෙහෙවපු අය අත්අඩංගුවට ගන්නත් කටයුතු කරනවා. එතකොට මේක මාර වැඩක් නේ. ඒ කියන්නේ හෙට දවසේදී ඕනෑම හොරකමක් කරන්න දේශපාලඥයාට අයිතිය රාජපක්ෂවරුන්ට අයිතිය ලබා ගැනීම තමයි මේ කරන්නේ. ආයිත් අපිට විරුද්ධව නඩු දැම්මොත් පැමිණිලි කරොත් උඹලට සිද්ධ වෙන්නේ වන්දි ගෙවන්න, උඹලට සිද්ධ වෙන්නේ හිර ගෙවලා ලගින. ඒ නිසා අපි මොන වැරද්ද කරත් කටවහගෙන බලාගෙන ඉඳපන් කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. එතකොට මේකද මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය. රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට යන්න ඕන. මානව නිදහස ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ මිනිස්සුන්ගේ මාධ්‍ය නිදහස. අද මොනවද තියෙන්නේ? කතා කරොත් වැරදි වැඩ ගැන කතා කරොත් එක රටක් එක නීතියක් ගැන කතා කරගෙන ආවේ. හැබැයි මොන රටක් මොන නීතියක්ද? Tamanට ඕන අයට හම්බු කරගන්න, Tamanට උදව් කරපු බිලියන ගණන් දීපු අයට හම්බු කරගන්න අවස්ථාව දීලා, ඒ වගේම Tamanගේ හිතවතුන්ට කැලෑ ටික කපන්න ඉඩ දීලා, Tamanට ඕන කරන අයට නඩු ටික නිදහස් කරලා දීලා, Tamanගේ අයව සුද්ධ කරලා දාලා නැවතත් නිකන් සුද්ධවන්තයෝ වගේ ඉස්සරහට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක බරපතල ඓතිහාසික වැරද්දක්. ලංකා ඉතිහාසයේ කවදාවත් සිද්ධ නොවෙච්ච, ඒ වගේම මීට පොඩ්ඩක් හරි එහාට මෙහාට වෙච්ච සිද්ධියක් තියෙන්නේ. අපි ඒවා මොන පක්ෂයෙන් කරත් වැරදි කියලා කියනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය අහෝසි කරන්න වැඩ කටයුතු කිරීම. ඒ වගේම ඊටත් වඩා දරුණු මංකොල්ල කෑමක් මේ රටේ නීතිය අතට අරගෙන නීතිය කාබාසනිය කරලා දාන ඉතාමත්ම ජඩ ක්‍රියාමාර්ගයක් තමයි මේ මේ දේශපාලන පරිගැනීම් කියලා දාගෙන ඒකෙත් ඉස්සරහට දාලා තියෙන්නේ දේශපාලනයෙන් පරිගැනීමට ලක් වූ රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රණවිරුවන් කියලා දාලා තමන්ගේ යාළුවෝ ටිකයි දේශපාලඥයෝ ටිකයි රණවිරුව අරගොල්ල මේගොල්ලත් මංකොල්ල කෑම් වලට සහ දරුවන් පැහැරගෙන යෑම් වලට සම්බන්ධ වෙච්ච රණවිරුව කීප දෙනෙකුත් ඉන්නවා. අපි කියන්නේ රණවිරුව කියලා සියලු දෙනා හරි නෑ. රට වෙනුවෙන් කැපෙනී හිටපු අය වෙනුවෙන් අපි ගරු කරනවා. හැබැයි රටේ මිනිස්සුන්ව මරා දාපු, රටේ අහිංසක දරුවන්ව උස්සලා කප්පම් ගත්තු රණවිරුවන්ව බේරන්න අපි කතා කරන්නේ නැහැ. අන්න ඒ අයගේ පිටින් දාලා මේ සියලු දෙනා නිදහස් කරන්න තමයි මේ සියල්ල සූදානම් කරගෙන ඉන්නේ. ඊ타ත්ම ජඩ ලෝකයේ මොනම මං කියන්නේ ඊ타ත්ම ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තටම නැති රටකවත් ක්‍රියාත්මක නොවන මට්ටමේ ඊ타ත්ම පහත් ම්ලේච්ඡ ක්‍රියාවක් තමයි මේ සිද්ධ කරන්න කියන එක අපි පැහැදිලිව සඳහන් කරනවා. ඒක තමයි ආණ්ඩුවේ අලුත්ම ප්‍රවණතාවය. ඒකට විරුද්ධව ඔයාලගේ මොනවා වගේ ක්‍රියාමාර්ගද ගන්නෙ? අපි ඒකට විරුද්ධව පළවෙනියෙන් පාර්ලිමේන්තුව ඇතුළේ ගෙනියන්න පුළුවන් සටන කරනවා. බීදි සටන් කරනවා, ගම දැනුවත් කරන්න, රට දැනුවත් කරන්න. ඒ වගේම මේ පොදු ප්‍රශ්නේදී මේ රටේ ලොකුම ප්‍රශ්නයක් මේක. මේ රටේ නීතියක් බිඳ වැටෙනවා කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියන්නේ, අධිකරණය පයින් ගහලා දානවා කියන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. ඒකට විරුද්ධව අපි එකතු වෙන්න පුළුවන් සියලු දෙනාත් එක්ක එකතු වෙලා. අපිට එකතු වෙන්න පුළුවන් JVP එකද, අපිට එකතු වෙන්න පුළුවන් දෙමළ ජාතික සන්ධානයද, අපිට එකතු වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයද, සියලු දෙනා එකට එකතු කරගෙන අපි මේ වෙනුවෙන්
පුළුල් සටනක් ක්‍රියාත්මක කරන්න අපි සූදානම් කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. හොඳයි. දැන් ඔය කොමිෂන් ගැන කතා කරද්දී අපිට තම ජනප්‍රියම කොමිසමක් බවට පත් වුණේ පසුගිය දවසේ පාස්කු ඉරිදා කොමිසම. දැන් අද අපි දකිනවා අද වන විට දැන් මේ සම්බන්ධයෙන් යම් තීන්දුව තීරණ වලට එළඹෙන්නට සූදානමක් තිබෙන බව තමයි. දැන් මේ කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට යනවා, නීතිපතිවරයා හරහා යනවා. ඒ අතරදී අපිට රජයේ එක්තරා මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් කියන රාජ්‍ය අමාත්‍යවරයෙක් මේ සඳහා ගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙක්ගේ නනුත් ගෑවිලා තියෙනවායි කියලා. ඒ කියන්නේ ඔබේ ආණ්ඩුව පැත්තට මේ ආණ්ඩුවේ නෙවෙයි මොන ආණ්ඩුවේ හරි ප්‍රබලයෙක් මේකට ගෑවිලා ඉන්නව නම් ඒකට දඬුවම් දෙන්න ඕන එක කිසි කතාවක් නැහැ. හැබැයි මේක හොයාගෙන ගියාම මේ පාස්කු කොමිසම අවසාන කරන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ කටුවාපිටිය පල්ලියට බෝම්බය එල්ල කරපු පුද්ගලයාගේ බිරිඳ සාරා නමින් හැඳින්වෙන කාන්තාව මේ රටේ රාජ්‍ය යන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ලංකාවෙන් එළියට යවනවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. එයා දැනට ඉන්දියාවේ ඉන්නවා. එයාගෙන් කට උත්තරයක් ගන්නෙ නැහැ. ඊට අමතරව සහරාන්ගේ බිරිඳ ජීවතුන් අතර ඉන්නවා. ගෙනෑවහම කට උත්තර ගන්න පළවෙනිම දවසේ ඇය ප්‍රකාශ සිද්ධ කරනවා මේකේ යට තව දේවල් තියෙනවා කියලා. එදාම ඇයට කොරෝනා හැදෙනවා. ඇයව ගෙනියනවා පාස්කු ප්‍රශ්න කිරීම සිද්ධ කරන්නේ නැහැ කොමිසම. එතනින් පස්සේ කොමිසම වහනවා ටික දවසකට. ආයෙත් ටික දවසකට පස්සේ තමයි අරින්නේ. ආයෙත් එයාව ගෙනාවේ නැහැ. ඔය සහරාන්ගේ බිරිඳව ගෙනාවේ නැහැ ආයෙත් ප්‍රශ්න කරන්න. ඇය සතුව ගොඩක් දේවල් තියෙනවා. අර සාරා සතුව ගොඩක් දේවල් තියෙනවා. මොකද අවසානයේදී දැන් කියවෙච්ච කාරණාව තමයි කොමිසමේ මේ කණ්ඩායම නෙවෙයි මේකේ පිටිපස්සේ ඉන්නේ තවත් කවුරු හරි බලගත් පුද්ගලයෙක් මේක පිටිපස්ස සිටිනවා කියන එක. කවුද බලගත් පුද්ගලයා කියන කාරණාව හොයන්නේ නැතුව තමයි මේක වහන්නේ. ඇයි? තමන්ගේ දිහාවටම තුවක්කු වෙල්ල කරගන්න බෑනේ කොමිසම අවසානයේදී. කොමිසමේ වාර්තාවේ කියන්න බෑනේ තමාගේ දිහාවටම තුවක්කු වෙල්ල කරගෙන. ඒ නිසා තමයි පාස්කු ප්‍රහාරයේ අන්තිම එකේ කවුද කියන එක නැතුව එළියට එන්නේ. මේකට වග කියන්න ඕන මිනිස්සු මට කියන්න තියෙන එක දෙයයි මේ මුස්ලිම් අන්තවාදයක් කියලා නිර්මාණය කරලා ගැටුමක් නිර්මාණය කරේ දේශපාලනය වෙනුවෙන් මාවනැල්ලේ බුදු පිළිම වල ශීර්ෂ කැඩුවේ පහුගිය ජනාධිපතිවරණ ඉලක්ක කරලා අකුරණ තෙල්දෙනිය ගැටුම් නිර්මාණය කළේ මැතිවරණ ඉලක්ක කරලා ඒ ගැටුම් නිර්මාණය කරපු එක පිළිබඳව සහ මේක පිටිපස්සේ සහරාන්ලගේ සහ ඒ වගේම පහුගිය කාලේ ආණ්ඩු වලින් බුද්ධි අංශ වලින් පඩිගත්තු සිංහල සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් දෙකක්ම ඉන්න බව. ওই සිංහලයේ කියපු අර කියපු මේ කියපු කට්ටිය ඉන්න බව තේරුම් ගත්තු DIG නාලක සිල්වා මේ දෙගොල්ලම සම්බන්ධ කරගෙන සහරාන්ව අත්අඩංගුවට ගන්නකොට සූදානම් වෙනකොට තමයි නාලක සිල්වා කියන පුද්ගලයෙක් හඬපටියක් අරන් ඇවිල්ලා නාලක සිල්වාව අත්අඩංගුවට ගත්තේ. කාගේ උමනාවටද මේ නාමල් කුමාර කියන පුද්ගලයා ආවේ? නාමල් කුමාරගෙන් ප්‍රශ්න කරාද? නාමල් කුමාරගෙන් ප්‍රශ්න කළා නැහැ. නාමල් කුමාරගේ හඬපටිය බොරු වුණාම ඒ පිළිබඳව ඔහුට ක්‍රියාත්මක වුණාද? නැහැ. එතකොට පැහැදිලි සහරාන්ව අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා යම් සංවිධානාත්මක කණ්ඩායමක් DIG නාලක සිල්වා අත්අඩංගුවට ගත්තා. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට එතනින් පස්සේ සහරාන් වැඩේ කරගෙන ගියා. සහරාන් අවසානයේදී බෝම්බ පුපුරවනවා කියන එක ලංකාවේ බුද්ධ්‍යංශ වලට වාර්තා වුණා. ඉන්දියාවේ බුද්ධ්‍යංශ අපිට කිව්වා. ඒ කිව්වහම ඒ තොරතුරු ආරක්ෂක ලේකම්වරයාත් බුද්ධි නිලධාරීනොත් පොලිස්පතිවරයාත් රටේ ජාතික ආරක්ෂාව බාර පුද්ගලයාට දැනුවත් කරා කියලා මේ පාස්කු කොමිසම වාර්තා කරනවා. ආරක්ෂක මණ්ඩලය එතකොට ඒකපාර්ශ්වික ආරක්ෂක මණ්ඩලයක් තිබුණේ. එතකොට ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් නෙවෙයි. දින 52 ආණ්ඩුවෙන් පස්සේ තනි ආරක්ෂක මණ්ඩලයක් ක්‍රියාත්මක වුණේ. එතකොට ඒ අයට කියද්දි ඒක නෑසූ කන්ව එසේ වෙන්න ඉඩ ඇරීමම සමහර දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිද්ධ වෙන්නේ නැති කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ බරපතල දෙයක් කරන්න දේශීය විතරක් නෙවෙයි දේශීය අභියායුධ සපයන්නන් වගේම විදේශීය යම් කණ්ඩායම් වලත් සහයෝගය තිබිය හැකි. ඒක යම් යම් රටවල් වල බුද්ධ්‍යංශවල අවශ්‍යතා සමගත් ගැටෙන්න පුළුවන්. ඒ රටවල් වලත් සමහර මැතිවරණ තිබුණා ඒ ආශ්‍රිතව. ඒ මැතිවරණ වලදීත් යම් යම් අයට වාසි සිද්ධ වුණා. මේ මැතිවරණයෙන් වාසි සිද්ධ වුණා මේ අයට. දැන් මේ පාස්කු ප්‍රහාරයේ සමහරු කියනවා මේ ගිය ආණ්ඩුවයි. මම කියන්නේ මේ පාස්කු ප්‍රහාරය නිසා ගිය ආණ්ඩුව පෙරදුනා නම්
මේකේ මඩ කෑවන මේකේ විනාශ වුණා නම් ගිය ආණ්ඩුව ඇයි මේ ආණ්ඩුව පාස්කු බෝම්බ ප්‍රහාරයට සහයෝගය දෙන්නේ? හැබැයි මේකෙන් වාසිය හම්බ වුණේ කාටද? වාසිය හම්බ වුණා ඉන්දියාවට. වාසිය හම්බ වුණා ලංකාවේ අලුත් ආණ්ඩුවට. ඒ වෙලාවේ මැතිවරණයට එහෙදි හම්බ වුණා. මේ රටේ මැතිවරණෙදි මෙහෙට හම්බ වුණා. එතකොට වාසිය හම්බ වෙච්ච අයත් එක්ක තමයි මේක කල්පනා කරන්න ඕනේ. මේකේ අවසාන කතාව තුවක්කුව බැඳපු කෙනා අපිට බලා ගන්න බෑ. තුවක්කුව බඳින්නේ හොරාට. හැබැයි දඩයම කර තියාගෙන යනකොට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ කවුද තුවක්කුව බැඳේ කියලා. ඒක තමයි කියන්න තියෙන කතාව. දඩයම කර තියාගෙන ගියේ කවුද කියන එක ජනතාව දන්නවා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් දේශපාලනය වෙනුවෙන් සිද්ධ වෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරයක් කියන එක තමයි අවසානයේදී අපිට කියන්න සිද්ධ වෙන්නේ. අපිට කාටවත් ඍජු ඇඟිල්ල දික් කරන්න බෑ. ජනතාවට තේරුම් ගැනීමේ අයිතිය තියෙනවා. තේරුම් ගන්න විඥාණය සබුද්ධික බව තියෙනවා නම් මේ වෙනකොට මිනිස්සුන්ට තේරෙන්න ඕනි කාගේ උමනාවල් වෙනුවෙන් කාගේ කීප දෙනෙක්ගේ අවශ්‍යතා එක අවස්ථාවකදී එක මත පතිත වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටේ අහිංසක ජනතාවට මේ ජීවිත අහිමි වෙන්න සිද්ධ වුණේ කියන එක. හොඳයි. ඉතමත් හොඳ පැහැදිලි කර ගැනීමක් අපි මේ සම්බන්ධයෙන් කතා කරා. ඒ අතරදී දැන් මන්ත්‍රතුමනි බොහෝ වෙලාවට දැන් ඔබතුමා අපි ඉස්සෙල්ලත් කතා කරා මේ පළාත් සභාවට සූදානම් වෙලා මේනවට දැන් අයදුම් පත්‍ර පවා කැඳවමින් ඉන්නවා. හැබැයි මේ පළාත් සභා ක්‍රමය පිළිබඳව තාමත් ජනතාව අතර තියෙන තරම් සුබවාදී පිළිතුරක් නෙමෙයි. අපි දැක්ක හැබැයි පළාත් සභා ක්‍රමය නැත්නම් මේ පළාත් සභා ක්‍රමයේ වෙනසක් නැතුව පළාත් සභා මැතිවරණය පවත්වන්නට හැකියාවක් තියෙනවයි කියලා මැතිවරණ කමිසමෙනුත් යම් කාරණයක් කියලා තිබ්බා. ඔබ ඇත්තටම හිතන විදිහට මේ පළාත් සභා ක්‍රමය ඕනද අපිට? මේකේ තර්ක දෙකක් තියෙනවා. දෙකක් තමයි හරි විදියට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනව නම් පළාත් සභාව අවශ්‍යයි. ඒ කියන්නේ ඒ පළාතට කරගන්න පුළුවන් වැඩ කටයුතු. ඒ කියන්නේ පළාත් සභා විෂය ලයිස්තුවත් මධ්‍යම රජයේ විෂය ලයිස්තුවත් සමගාමී ලයිස්තුවත් කියන ලයිස්තු තුනක් තියෙනවා විෂයන් බෙදාගෙන. සෞඛ්‍ය අධ්‍යාපනය මේ කොටස් එක එකයි බෙදා ගන්නවා. එතකොට මේ බෙදාගත්තු වැඩවලින් මධ්‍යම රජයට පහසුවක් බවට පත් වෙලා පළාත් ආණ්ඩුව යම් වැඩ කොටසක් සිද්ධ කරගෙන යන්න මේක පුළුවන්. හැබැයි පෞගිය කාලේ සිද්ධ වෙච්ච කාරණාත් එක 13 නියමිත විදියට ක්‍රියාත්මක නොකර අවශ්‍ය බලතල ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතුව පළාත් සභාවට අවශ්‍ය කරන ඒ බලය ලබා දීම සිද්ධ කරන්නේ නැතුව සිද්ධ වෙච්ච එකත් එක්ක පළාත් සභාව නිකන් ආයතනයක් විතරක් බවට පත් වුණා. මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වෙන තවත් අමාත්‍යාංශයක් විතරයි බවට පත් වුණා. ඒක නිසා ජනතාව අතර තියෙන විරෝධය සාධාරණයි. නමුත් පළාතක් විදියට පළාතේ ප්‍රඥප්ති හදලා පළාතට ඕනි කරන නීති රීති සකස් කරගන්න මේ ප්‍රඥප්ති නිර්මාණය කරලා පළාතට ඉස්සරහට යන්න ආණ්ඩුව ඉඩ දෙනවා නම් මම හිතන්නේ මේක වඩාත් ඵලදායී ක්‍රමයක් බවට පත් කරගන්න පුළුවන් වේවි. එතකොට අර මේ රට බෙදෙන්න හදපු වෙලාවෙනේ මේ බෙදීමට නෙමෙයි විසඳුම දෙන්නේ. එතකොට තාම මේ ප්‍රශ්නේ LTT ත්‍රස්තවාදයේ විනාශ වුණාට මිනිස්සුන්ගේ හිතවල තියෙන ප්‍රශ්න විසඳලා නැහැනේ. ඒකට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි තම තමන්ගේ පළාත්වල තම තමන්ගේ අනන්‍යතාවයේ පරිදි හැසිරෙන්න ඕනි කරන වගකීම වප්‍රසරිය ආරදින ගමන් ඒකීය රටක් විදියට රට එකට බැඳලා තියාගන්න පුළුවන් ක්‍රමවේදේ තියාගන්න එක. ඒ නිසා තමයි පළාත් සභා ක්‍රමය හැදෙන්නේ. ෆෙඩරල්වත් කොන්ෆෙඩරල්වත් මේ බෙදෙන තැන් වලට යන්නේ නැතුව එක රටක් විදියට තියාගන්න සංකල්පය. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් අනාගතයේදී කැඩීම් බිඳීම් ඇති නොවි හිතැවුල් හිතවල මේ සංහිඳියාත්මක නැතුව හිතවල බිඳීම් ඇති නොවි පවත්වා ගන්න නම් මේ පළාත් සභා ක්‍රමය අවශ්‍යයි කියන එක මගේ හැඟීම. ඒක පුද්ගලිකව මගේ හැඟීම. ඒ වගේම මම හිතන්නේ අපේ පක්ෂයේ හැඟීම තියෙන්නේ අපි පළාත් සභා ක්‍රමයට ගරු කරනවා කියන කාරණාව. නමුත් පළාත් සභාව මීට වඩා ක්‍රමවත් විදියට සකස් විය යුතුයි කියන එක අපි පිළිගන්නවා. දැනට මැතිවරණ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නේදී පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා මේ පරණ ක්‍රමයටම තියන්න නැවත පනත සංශෝධනය කරන්න. එහෙම නැත්නම් සීමා නිර්ණය කටයුතු සිද්ධ කරලා අවසන් කරන්න වෙනවා. ඒ ක්‍රම දෙකෙන් එකකට කරන්න පුළුවන්. ආණ්ඩුවට ඕනෑම අවස්ථාවකදී මේ දෙකෙන් කුමක් වුණත් කරන්න පුළුවන්. නමුත් පළාත් සභාව මේ වෙලාවේ පවත්වන්නේ නැත්තේ කාලේ හොඳ නැති නිසා එන ගහන හැමතුරුම්පුවක්ම ෆේල් වෙන නිසා තමයි මේ දවස්වල පළාත් සභාවත් ෆේල් කියන එක අහගන්න නැති වෙන්න තමයි මේ දවස්වල පළාත් සභාව නොතිය ඉන්නේ. නැත්තම් මෙලහකට ජනාධිපතිවරණයේ දිනපු ගමම්ම පළාත් සභාව තියෙනවා. හැබැයි ආපු විදිය වැඩේ හරිය නැති නිසා තමයි පළාත් සභාව දැන් කල්දමමින් ඉන්නේ. ඉතින් කල්දමමින් ඉන්නකොට ජනතාවට යම් සහන දීලා කොරෝනා ඉවර කරලා ජනතාවට සහන දීලා ජනතාව සුඛිත මුදිත කරලා ඡන්දේ තියලා දිනා ගන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. නමුත් අපිට පේන විදිහට නම් පළාත් සභා මැතිවරණයට යනකොට ආණ්ඩුව
බොහොම අබලන් තත්වයට පත් වෙන වගක් තමයි දැන් පේන්නේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය සහ ආණ්ඩුවේ අභ්‍යන්තර බිඳ වැටීම්, කඩා වැටීම්, ගහබැන ගැනීම්, කෑමොරදීම්, රණ්ඩු පිපිරීම් හරහා දකින්න තියෙන්නේ. අසාර්ථක වීම හරහා, වැඩබැරිකම් හරහා අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය හරහා ඔවුන්ගේ පළවෙනි පරාජයේ කොඩිය ඔවුන් දාගන්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි බොහෝ කරුණු කාරණා දවසේදී කතා බහ කරා අග්නි දේශපාලන සංවාදය තුළදී. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. යලිත් දවසක අපි මුණ ගැහෙමු, කතා බහ කරමු. තවදුරටත් මේ සජීවීව මේ රටේ සිදුවෙන යම් යම් කරුණු කාරණා පිළිබඳව, එදිනෙදා සිදුවෙන දේශපාලන කරුණු කාරණා පිළිබඳව අපි කතා බහ කරමු. අර ඔබතුමා හිතන විදිහට මේ රටේ ඊටමත් හොඳ විපක්ෂයක් බවට පත් වෙලා පසුව මේ රටට ජනතාවට සේවය කරන්න පුළුවන් ආණ්ඩුවක් ලබා ගන්නට ඔබ උත්සාහ කරනවා කියලා කිව්වා. මේ සියලු දේවල් ඔබ හිතන ආකාරයෙන් ඉටු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අප ඔබට සමු දෙන්නේ. බොහොම ස්තුතියි එහෙනම්. බොහොම ස්තුතියි ජනක. එහෙනම් අපි ලබන සතියේත් මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් යුතුව අදට සමු ගන්නවා. සුවදායක දවසක්.